අපි ER සටහනක සම්බන්ධතා ගැන කතා කර හිටියේ. එතකොට ER සටහනක් නිර්මාණය කරද්දී අපි සම්බන්ධතාවය ගොඩනගා ගන්න ආකාර තුනක් ගැන කතා කරා. ඒක සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් 1 to 1 කියන ක්‍රමය. ඊළඟට ඒක බහු සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් many to 1 to many කියන ක්‍රමය. ඊළඟට many to many කියන ක්‍රමය පාවිච්චි කරලා අපිට බහු සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. ඒකදී අපි විශේෂයෙන් කතා කරා එක m n කියන අකුරු ඒක බහු අවස්ථා ඉදිරිපත් කරන්න කොහොමද යොදාගන්නේ කියලා. අද අපි තව මාතෘකාවක් ගැන කතා කරමු. ඒත් සම්බන්ධතාව ගැනමයි. සම්බන්ධතාවයක් මත පැන නගින උපලක්ෂණ. අපි මේවට කියනවා relational attribute, also known as descriptive attribute. සම්බන්ධතාවය මත පැන නගින උපලක්ෂණ. දැන් මොකද්ද මේ සම්බන්ධතාවය මත පැන නගින උපලක්ෂණයක් කියලා කියන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් බහු සම්බන්ධතාවයකදී මේක හැදෙන්නේ many to many relationship එකක් තියෙන වෙලාවල් වලදී විතරයි. ඒ වෙලාවකදී මේ many to many relationship එකක් වෙලාවකදී උදාහරණයක් මම ගන්නවා ශිෂ්‍යයා සහ subject කියන relation එක. කියන දෙක ගන්නවා. මේ දෙන්න අතර තියෙන සම්බන්ධය මම ගන්නවා. දැන් ඇත්තටම ශිෂ්‍යයා කියලා වගුවක් ඇතිනේ. ස්ටුඩන්ට් කියලා වගුවක් ඇති. එතකොට මේ ශිෂ්‍යයා කියන වගුවේ ශිෂ්‍ය අංකය, ශිෂ්‍යයාගේ නම, පන්තිය වගේ දේවල් ඇති. ශිෂ්‍යයාගේ නම, ඒ වගේම ක්ලාස් එක, පන්තිය වගේ දේවල් ඇති. ඊළඟට විෂය වගුව ගත්තොත් හොඳට අහගන්න මේක. සබ්ජෙක්ට් වගුව ගත්තොත් සබ්ජෙක්ට් වගුවේ ඇති සබ්ජෙක්ට් ID එකක්, විෂයට අංකයක් තියෙනවනේ. විෂයට අංකයක් අපි ඉගෙන ගන්න ඕනම විෂයකට. ඒ වගේම විෂයේ නම, නේම් එක ඇති. දැන් මේක අපි නිකන් පිරෙව්වොත් ළමයි දෙන්නේ තුන් දෙනෙක් දාලා 1001 නිමල්, 12B, 1002 කමල්, 12D ඔහම යනවා. එතකොට සබ්ජෙක්ට් විදියට ගත්තාම S.5 ICT අපි එහෙම හිතමු. S.8 මැත්ස් කියලා අපි ඔහම හිතමු. දැන් මේක සම්බන්ධ කරද්දී එක සිසුවෙක් විෂයන් කීපයක් තෝරගන්නවා. එක විෂයක් සිසුන් කීප දෙනෙක් කරනවා. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය many to many සම්බන්ධතාවයක් විදිහට තමයි අපිට කතා කරන්න වෙන්නේ. many to many කියන සම්බන්ධතාවය යටතේ. එතකොට දැන් අපි සම්බන්ධතාවය පෙන්වන්න සම්බන්ධක වගුවක් නිර්මාණය කරන්න ඕන මේ many to many කියන සම්බන්ධක අවස්ථාවේදී. many to many කියන සම්බන්ධක අවස්ථාවේදී අපි සම්බන්ධතාවය පෙන්වන්න අනිවාර්යෙන් තව වගුවක් නිර්මාණය කරන්න ඕන. අපි මේ වගුවට කියනවා සම්බන්ධක වගුව කියලා. අපි සම්බන්ධතාව ගැන වෙනම ඉස්සරහදී කතා කරනවා. එතකොට වැඩිපුර කතා කරමු. දැනට many to many කියන අවස්ථාවකදී සම්බන්ධතාවයට අපි පාවිච්චි කරන්නේ තව වගුවක්. අපි ඒකට සම්බන්ධක වගුව කියලා කියනවා. මොකද්ද? ස්ටුඩන්ට් සබ්ජෙක්ට් වගුව. ස්ටුඩන්ට් සබ්ජෙක්ට්. ශිෂ්‍ය විෂය වගුව. එහෙමනේ අර දත්ත එකම දත්තය නැවත සටහන් වෙන එක අපිට වළක්වන්න පුළුවන් වෙන්නේ. දැන් එහෙනම් මෙතන අපිට ස්ටුඩන්ට් ID එක දාලා මෙතන සබ්ජෙක්ට් ID එක දාලා මේ වගේ උදාහරණයක් අපි බැලුවා සම්බන්ධක වගු නිර්මාණය කරනකොට ලකුණු වගේ දේවල් දාන්න මෙතනට. මතක ඇති ඔයගොල්ලොන්ට. ඒතර 1001 කියන ළමයා S.5ට ලකුණු 75යි. 1001 කියන ළමයා S.8ට ලකුණු 84යි. 1002 කියන ළමයා S.5ට ලකුණු 63යි. 1002 කියන ළමයා S.8ට ලකුණු 72යි. ඔහොම තමයි යන්නේ. දැන් මෙන්න මේ වගුවේ මේ සබ්ජෙක්ට් ID එක මේ සබ්ජෙක්ට් ID එකත් එක්ක සම්බන්ධයි. මේක මේකත් එක්ක සම්බන්ධයි. බහු බලන්න මේ වගුව දිහා බැලුවොත් එකම ශිෂ්‍යාංකය විෂයන් කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ එක ළමයෙක් විෂයන් ගොඩක් කරනවා. එකම විෂයාංකය ශිෂ්‍යයින් කීප දෙනෙකුට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට
බහුබහු සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මේ බහුබහු සම්බන්ධතාවයකදී අපි ER ඩයග්‍රෑම් එකක් ඇඳොත් කොහොම වෙයිද? දැන් මේ බහුබහු සම්බන්ධතාවය නිරූපණය කරන්න මං ER ඩයග්‍රෑම් එකක් අඳිනවා. ER සටහනක් අඳිනවා. ඔන්න බලන්න ER සටහන හරිද? ස්ටුඩන්ට් කියලා භූතාර්ථයක් තියෙනවා. එන්ටිටි එකක් තියෙනවා. මේ තමයි ස්ටුඩන්ට් එන්ටිටි එක. එතකොට මේකට ස්ටුඩන්ට් ID එක තියෙනවා. ඒක අනන්‍යයි යටින් ඉරක් අඳිනවා අපි. මේකේ නේම් එක තියෙනවා. මේකේ ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ ළමයි තෝරාගනීනේ සම්බන්ධතාවය තෝරාගනී මම සිලෙක්ට් කියලා ලියන්නම් මෙතන. සිලෙක්ට් කරගන්නවා මොනවද විෂයන්. මේ පැත්තේ තමයි සබ්ජෙක්ට් කියන එක තියෙන්නේ. ඒතර විෂය වගුවේ සබ්ජෙක්ට් ID එකයි. ඒතර මෙතනට සබ් ID ලියන්න පුළුවන් ඔයාට. මෙතනට ලියන්න සබ් ID. මෙතනට ලියන්න විෂයේ නම. දැන් ලකුණු කොහෙටද දාන්නේ? දැන් ඔන්න තේරුම් ගන්න ඕන දේ. මේ ලකුණු කියන දේ හැදෙන්නේ ශිෂ්‍යයා විෂයන් තෝරගන්න හින්දා. ඒ කියන්නේ ලකුණු ශිෂ්‍යයාගේ වගුවේ දාන්නත් බෑ. නිකම්ම ශිෂ්‍යයෙක් විදිහට හිටියොත් එයාට අපි ලකුණු දාන්න අවශ්‍ය නැහැ. ඊළඟට විෂය වගුවටත් අපිට ලකුණු දාන්න බෑ. නිකම්ම විෂය ඉස්සරහින් ලකුණක් දාන්න බෑනේ අපිට. ළමයා විෂයට ගත්තු ලකුණු කියන එක තමයි අපි නිරූපණය කරන්න ඕන. එතකොට ළමයා විෂයට ගත්තු ලකුණු පැන නගින්නේ ළමයා විෂය කියන එක තෝරගන්න හින්දා. අන්න ඒ වෙලාවක අපිට මේ සම්බන්ධතාවය මත පැන නගින උපලක්ෂණ කියලා જાතියක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට සම්බන්ධතාවය මත පැන නගින උපලක්ෂණයක් හැම වෙලාවෙම අපි ඇඳලා පෙන්වන්න ඕන සම්බන්ධතාවයෙන්. ඒ කියන්නේ මාක්ස් තියෙන්න ඕන මෙතන. දැන් මං කියන එක පැහැදිලිද ඔයගොල්ලන්ට? ලකුණු තියෙන්න ඕන සම්බන්ධතාවය මත තමයි ලකුණු පෙන්වන්නේ අපි. සම්බන්ධතාවය මත පැන නගින උපලක්ෂණ කියලා අපි මේ වගේ වට කියනවා. එතකොට මේක සම්බන්ධතාවය ගැන කතා කරොත් එක ශිෂ්‍යයෙක් විෂයන් ගොඩක් කරනවා, එක විෂයක් ශිෂ්‍යයන් ගොඩ දෙනෙක් කරනවා. සම්බන්ධතාවය many to many. දැන් මේකේ mn දාන්න වෙන වෙලාවල් තියෙනවද? අපිට ඒකත් තීරණය කරන්න පුළුවන් මෙතන දැන්. සටහන ඉවර වෙන්නේ එහෙමනේ. දැන් ශිෂ්‍ය වගුවේ ඉන්න සෑම ශිෂ්‍යයෙක්ම විෂයන් කරන්න ඕන. ඒ කියන්නේ මේක පැත්ත 0 or more කියලා කියන්න බෑනේ අපිට. 0 or more කියන සම්බන්ධතාවය ගන්න බෑ ශිෂ්‍යයාගේ පැත්තට. ඒ කියන්නේ විෂයන් කරන්න නැති ළමයිනුත් ඉස්කෝලේ ඉන්නවද? මම මේ නිකන් ඉස්කෝලේට ආවේ මං විෂයක් කරන්නේ නැහැ. මං නිකමට ඇවිල්ලා උදේ ඉඳගෙන ඉඳලා හවස යනවා. එහෙම ළමයි ඉන්නවද ඉස්කෝලේ? එතකොට ඒ පැත්ත අපිට 1 or more කියන concept එකෙන් ගන්න පුළුවන්. සම්බන්ධ වෙනවා අවම එක සිසුවෙක්වත්. විෂයන් ඉස්කෝලේ සමහර විෂයන් තියෙනවා කිසිම සිසුවෙක් කරන්නේ නැති. අපිට ඒක උපකල්පනයක් දාලා තමයි කියන්න වෙන්නේ. ඔයගේ assumption එකක් වඩ ලියන්න පුළුවන්. පාසලේ සමහර විෂයන් සඳහා කිසිදු සිසුවෙක් සහභාගී නොවූ බව උපකල්පනය කරන ලදී කියලා ඔයාට මෙතනට එන්න දාන්න පුළුවන්. සමහර ඉස්කෝල තියෙනවා එහෙම ළමයි කරන්නේ නැති විෂයන් ඉස්කෝලේ නැහැ. අයින් කරලා දානවා. හැබැයි සමහර ඉස්කෝලවල එහෙම විෂයන් තියෙනවා. දැන් මට මතකයි පහුගිය කාලේ ඔය සාමාන්‍ය පෙළට තියෙනවා මේ IT වෙනුවට ඕනනම් ළමයින්ට තෝරගන්න ඉලෙක්ට්‍රොනික විෂය. විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මට මතක හැටියට. ඒ විෂය ඉස්කෝලේ තියෙනවා. තිබ්බට ගුරුවරයෙකුත් නැහැ. කරන ඉතින් ගුරුවරෙන් නැහැ කියන්නේ ළමයිනුත් නැහැනේ කොහොම ළමයිනුත් නැහැ හැබැයි විෂය තියෙනවා ගුරුවරයෙක් පෙන්ඩින් අන්න ඒ හින්දා අපිට එහෙම උපකල්පනයක් දාලා එන්න අකුර දාන්න පුළුවන් නැත්තම් ඉතින් එන් දාන්න නැතුව ඔයාලට එම් දාන්නත් පුළුවන් එන් එකද එම් එකද දාන්න කියන එක තීරණය වෙන්නේ ඔයාගේ උපකල්පනය මත එතකොට ඒක මතක තියාගන්න එන්එම් දාන එක සම්බන්ධයෙන් දැන් මෙතනදී අපි ඊට වඩා දෙයක් කතා කරා මොකද්ද සම්බන්ධතාවය මත උපලක්ෂණයක් පැන නගින්න පුළුවන්. එහෙම පැන නගින්නේ බහුබහු සම්බන්ධතාවයක් තියෙන අවස්ථාවක විතරමයි.
ඒක ඔයා හොඳට මතක තියාගන්න. හරි ඊළඟට දැන් සම්බන්ධතාවය මත උපලක්ෂණ පණ නගිනවා වගේම ඊළඟට ඔය සම්බන්ධතාවයක් ගොඩනගන ආකාර තුනක් ගැන අපි කතා කරා ඔයාලට මතක ඇති. ඒක ඒකමය, ද්විමය සහ තෘතීමය කියලා සම්බන්ධතාවයන් තියෙනවා කියලා මම කිව්වා. එතකොට සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් ඒකමය විදිහට, ද්විමය විදිහට, තෘතීමය විදිහට කොහොමද අපි සම්බන්ධ කරන්නේ? රයිට්. දැන් මොනවාද මේ ඒකමය සම්බන්ධතා කියලා කියන්නේ? සමහර වෙලාවට සම්බන්ධතාවයක් අපිට නිර්මාණය කරන්න වෙනවා එකම භූතාර්ථයක්, එකම එන්ටිටි එකක් පදනම් කරගෙන. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගත්තොත් employee සේවකයා කියන සම්බන්ධතාවය ගත්තොත් සේවකයා සුපර්වයිස් කරනවා. මෙතන සුපර්වයිස් කියලා ලියන්නම්. සුපර්වයිස් කරනවා තවත් සේවකයෙක්. එතකොට මෙතන අපි ගත්තොත් එක සේවකයෙක් සුපර්වයිස් කරනවා සේවකයෝ ගොඩක්. එතකොට ඒ සුපර්වයිසත් මේ සේවකයෝ ගොඩේමනේ ඉන්නේ. දැන් එතකොට ඔය පැන නගින සම්බන්ධතාවය දිහා අපි බැලුවොත් ඔය පැන නගින සම්බන්ධතාවය ඒකමය සම්බන්ධතාවයක් වෙනවා. උදාහරණයක් විදිහට පර්සන් කියලා වගුවක් තියෙනවා. මේකේ ගෑනු පිරිමි දෙකම ඉන්නවා. එතකොට හොඳ සම්බන්ධතාවයක්නේ අපි මේක ඇතුළට ලිව්වොත් marry කියන එක. එතකොට person married to another person. එහෙමනේ අපිට කියන්න වෙන්නේ. person කෙනෙක් marry කරනවා තව person කෙනෙක්ව. එතකොට එතන one to one relationship එකක් තියෙනවා. එතකොට person කියන්නේ එකම entity එකක්. දැන් එකට 7ක් කියලා හිතන්න එපා මේකෙදි. ඒ වෙන කතාවක් නේක. හරිද? ඒකින්ද මේක 1 to 1 කියන සංකල්පෙන් හිතා ගන්න. එතකොට අපිට ඔහොම ගන්න පුළුවන්. දැන් තව උදාහරණයක් විදිහට ශිෂ්‍යයෝ වගුව ගන්නවා. ස්ටුඩන්ට් කියලා වගුවක් ගන්නවා. මම ඔය උදාහරණ කීපයක් කියන්නේ. එතකොට ශිෂ්‍යයාව මැනේජ් කරනවා ශිෂ්‍ය නායකයෝ. ඒගොල්ලෝ ශිෂ්‍ය වගුවේමයි ඉන්නේ. ඒතර එක පැත්තකට එක දාලා අනිත් පැත්තට එම් දැම්මා. ඒතකොට අපි දන්නවා මේ එක කියන පැත්තෙන් කියවෙන්නේ ශිෂ්‍ය නායකයෝ ගැන, මේ පැත්තෙන් කියවෙන්නේ ශිෂ්‍යයෝ ගැන කියලා. ඒතර මැනේජ්. ඔයාලට පැහැදිලිද මේ ඒකමය සම්බන්ධතාවය කියන එක? ඒතකොට ඒකමය සම්බන්ධතාවයක් කියලා කියන්නේ සම්බන්ධතාවය සඳහා ඕන වෙන්නේ එක එන්ටිටි එකයි. එතකොට අපිට උදාහරණ විදිහට මම මේ ගත්තු පළවෙනි උදාහරණය මෙතනදී කතා කරන්න පුළුවන්. සේවකයෙක් අධීක්ෂණය කරන්න සේවකයෙක්ම පත් වෙලා ඉන්නවා සුපර්වයිසර් විදිහට. එතකොට ඒගොල්ලොත් සේවකයෝමයි. ගොඩක් කම්පැනි වල එහෙම ඉන්නවනේ ටීම් ලීඩර් කියලා කෙනෙක්. එයා වැඩ කරනවා එයාගේ වැඩ. දැන් පුද්ගලයෝ ඉන්නවා කියනකො 5 දෙනෙක්. පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නකොට එක පුද්ගලයෙක්ව ටීම් ලීඩර් කරනවා. අපි හිතමු මේ 5 දෙනාම මහාන 5 දෙනෙක්. හැබැයි මේ ටීම් ලීඩර් හොඳට මහනවා. දැන් එයාත් එතකොට මහාන කෙනෙක්. හරිද? දැන් මෙයා මහාන ගමන් මේ 4 දෙනාට මහාන හැටි කියලාත් දෙනවා. අන්න දැන් මේ 4 දෙනාව මේ සේවකයම තමයි අධීක්ෂණය කරන්නේ, සුපර්වයිස් කරන්නේ. අන්න එතකොට ඒගොල්ලෝ ඔක්කොම මේ සේවක වගුවේම තමයි ඉන්නේ. එතකොට එක එන්ටිටි එකක් අපිට සම්බන්ධ කරන්න ඕන නම් ඔන්න ඔය වගේ සංකල්පකින් අපි ඒවට කියන්නේ මොනවා කියලාද? ඒකමය සම්බන්ධතා, unary relationship කියලා අපි කියනවා. ඊළඟට අපි බලන්නේ මේ ද්විමය සම්බන්ධතා ගැන. මේ අපි කතා කරේ ඒකීමය සම්බන්ධතා. ඊළඟට අපි බලන්නේ ද්විමය සම්බන්ධතා. මොකද්ද මේ ද්විමය සම්බන්ධතාවයක් කියලා කියන්නේ?
මේ ද්විමය සම්බන්ධතාවයකදී සම්බන්ධතාවයේ ගොඩනැගින්නේ භූතාර්ථ දෙකක් පදනම් කරගෙන. ඒකයි ඒකට අපි බයිනරි රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. දැන් අපි ගොඩක් අඳින සටහන් හැම එකකම වගේ භූතාර්ථ දෙකක් එකට සම්බන්ධ වෙනවා දකින්න හම්බ වෙනවා. භූතාර්ථ දෙකක් හැම වෙලාවෙම වගේ එකට සම්බන්ධ වෙනවා දකින්න පුළුවන්. අපි ගත්තොත් උදාහරණයක් විදිහට ශිෂ්‍යයා ඊළඟට විෂය සබ්ජෙක්ට්. එතකොට මේ දෙක අපි සම්බන්ධ කරනවා ශිෂ්‍යයා තෝරා ගන්නවා විෂයන්. සිලෙක්ට් කියමුකෝ අපි. එතකොට එක ශිෂ්‍යයෙක් විෂයන් ගොඩයි එක විෂයක් ශිෂ්‍යය ගොඩ දෙනයි මේක many to many relationship එකක්. මම අර කලින් ගත්ත උදාහරණයක් ගත්තා. දැන් මෙතන බලන්න භූතාර්ථ දෙකක් සම්බන්ධතාවයක් මත සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි ඒවට කියනවා ද්විමය සම්බන්ධතා කියලා. එතකොට කලින් එකේදී කතා කරේ එක භූතාර්ථයයි. දැන් භූතාර්ථ දෙකක් එකට සම්බන්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි බලන්න යන්නේ තෘතීමය සම්බන්ධතා. මොකද්ද තෘතීමය සම්බන්ධතාවයක් කියලා කියන්නේ? තෘතීමය සම්බන්ධතාවයකදී එකම සම්බන්ධතාවයක් මත භූතාර්ථ තුනක් සම්බන්ධ වෙනවා. භූතාර්ථ තුනක් දැන් අපි ගත්තොත් දැන් ඉස්සෙල්ලා අපි දැක්කේ භූතාර්ථ දෙකයිනේ සම්බන්ධ වෙනවා. දැන් අපි භූතාර්ථ තුනක් එකට සම්බන්ධ වෙනවා දකිනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මෙහෙම එකක් ගමු. සමහර වෙලාවල් වලදී මොනවා හරි භූතාර්ථ තුනක් මොකක්ද අපි උදාහරණයක් විදිහට ගන්නෙ මම මෙහෙම එකක් ගන්නම්කෝ. software company එකක software development company එකක developersලා ඉන්නවා. developer මෘදුකාංගය සංවර්ධනය කරන අය. එතකොට මේ developer යම්කිසි ව්‍යාපෘතියකට තමයි සම්බන්ධ වෙන්නේ project එකකට. අපි එහෙම ගමු මේක පාස් පේපර් එකක තිබුණා මට මතක හැටියට. සහ ඊළඟට ඕන නැත්නම් කස්ටමර් ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක බාර දෙන මිනිස්සයා. දැන් මෙන්න මේ තුන් දෙනා අතර සම්බන්ධය ගත්තොත් developer project and customer කියන ඔය සම්බන්ධතාවය ගත්තොත් දැන් බලන්න customer යම්කිසි ව්‍යාපෘතියක් අරගෙන එනවා ඩිවෙලොපර් ගාවට. ඒතකොට එක කස්ටමර් කෙනෙකුට ප්‍රොජෙක්ට් ගොඩක් උනක් තියෙන්න පුළුවන්. කීපයක් තියෙන්න පුළුවන්. ඒක one to many. ඊළඟට මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඩිවෙලොපර් සම්බන්ධ වෙනවා මේ වැඩේට. ඒතර එක ඩිවෙලොපර් කෙනෙක් ප්‍රොජෙක්ට් ගොඩක ඉන්නවා. එක ප්‍රොජෙක්ට් එක ඩිවෙලොපර්ස්ලා ගොඩ දෙනෙක් කරනවා. ඒතර මෙතනත් many. හැබැයි සමහර ප්‍රොජෙක්ට් සමහර ඩිවෙලොපර්ස්ලා කරන්නේ නැහැ. සමහර ඩිවෙලොපර්ස්ලා විතරයි සමහර ප්‍රොජෙක්ට් කරන්නේ. එතකොට මේ ඩිවෙලොපර් පැත්තට අපිට n දාගන්න පුළුවන්. ඒ පැත්තට n අපි දාමු.
එතකොට එක ඩිවෙලොපර් කෙනෙක් කස්ටමර්ස්ලා ගොඩ දෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. එක කස්ටමර් කෙනෙක් ඩිවෙලොපර්ස්ලා ගොඩ දෙනෙක් එක්කත් සම්බන්ධ වෙනවා. එතකොට එතනත් many to many රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒක NM ගැන අපි කතා නොකරමුකෝ දැන්. එතකොට customer has many project, single project has many developers. අන්න ඒ විදිහට යන එකක් අපිට Trinity එකක් කියලා කියන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට කිව්වොත් අපි ගත්තොත් ડોක්ටර් කියලා entity එකක්, patient කියලා රෝගියා කියලා entity එකක්, ඒ වගේම medicine කියලා බෙහෙත් medicine කියලා entity එකක්. එතකොට වෛද්‍යවරයෙක් prescribe කරනවා. prescription එකක ලියනවනේ prescribe එක ડોක්ටර් කෙනෙක් රෝගියෙකුට එක වෛද්‍යවරයෙක් රෝගීන් ගොඩ දෙනෙකුට prescription දෙනවා. එක වෛද්‍යවරයෙක් මෙඩිසින් ගොඩකට prescription දෙනවා. එක මෙඩිසින් එකක් වෛද්‍යවරු ගොඩ දෙනෙක් දෙනවා. එක රෝගියෙක් වෛද්‍යවරු ගොඩ දෙනෙක්ගෙන් ගන්නවා. එක රෝගියට බෙහෙත් ගොඩක් හම්බ වෙනවා. එකම බෙහෙත රෝගීන් ගොඩකට දෙනවා. මේක ඔක්කොම many to many තියෙන එක. එතකොට මේකෙදි අපි අර භූතාර්ථ කීපයක් එකම සම්බන්ධතාවයකින් සම්බන්ධ වෙන ආකාරයක් දැක ගන්න පුළුවන් අපිට මේකෙදි. එතකොට මේවට අපි කියනවා තෘතීමය සම්බන්ධතා කියලා. ඊළඟට අපි කතා කරමු පූර්ණ සහ ආංශික සහභාගීත්වය. ඒත් ඔය ER සටහනක සම්බන්ධතා අඳිනකොට අපි පාවිච්චි කරන ක්‍රමයක් තමයි ඔය පූර්ණ සහ ආංශික සහභාගීත්වය කියලා කියන්නේ. total participation and partial participation කියලා අපි ඔය දෙකට කියනවා. එතකොට රිලේෂන්ෂිප් එකක් එක්ක භූතාර්ථයක් entity එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන එක මේ total partial participation එකෙන් කතා කරනවා. දැන් අපි මෙහෙම ගමු. අපි ගමු අපි ගාව තියෙනවා ස්ටුඩන්ට් කියලා රිලේෂන් එකක්. මේ entity එකක් ස්ටුඩන්ට්. මේ ස්ටුඩන්ට් කියන රිලේෂන් එකට සම්බන්ධ වෙලා ළමයි එන්රෝල් වෙනවා, සහභාගී වෙනවා. කෝස් වලට, පාඨමාලා වලට. එතකොට සෑම ශිෂ්‍යයෙක්ම ආයතනයක්නේ මොකක් හරි මේ සෑම ශිෂ්‍යයෙක්ම පූර්ණ වශයෙන් දායක වෙනවා පාඨමාලා කරන්න. ඒ කියන්නේ හැම ශිෂ්‍යයෙක්ම ශිෂ්‍ය වගුවේ සම්බන්ධයි පාඨමාලා කරන්න පූර්ණ වශයෙන්. හැබැයි කෝස් සමහර පාඨමාලා සඳහා සිසුන්ගේ සහභාගීත්වයක් නැහැ. අර මතකද අපි මේක මෙනි දාලා මෙහෙට එන් දාලා කිව්වා. අන්න ඒ කතාවම මෙතන පෙන්නනවා. එතකොට පූර්ණ සහභාගීත්වය පෙන්වන්න අපි ඉරි දෙකක් පාවිච්චි කරනවා මේකෙදි. පූර්ණ සහභාගීත්වය පෙන්වන්න ස්ටුඩන්ට් කියන වගුවේ ඉඳලා මේ එන්රෝල් කියන සම්බන්ධතාවයට ඉරි දෙකක් දානවා. එතකොට මේ පැත්ත one or more වෙනවා. සියලුම ළමයි සම්බන්ධයි enroll with class with course. එතකොට සමහර course වලට සහභාගී වෙන්නේ නැහැ සිසුන්. සමහර course වලට විතරයි සහභාගී වෙන්නේ. ඒ කියන්නේ සමහර course තියෙනවා සිසුන් සහභාගී නොවෙන. අන්න ඒක අපිට නිරූපණය කරන්න පුළුවන් ඔය කියන ආකෘතියේදී. එතකොට ප්‍රධාන ආකෘති දෙකක් ගැන අපි කතා කරා. මේ පැත්තට අපි කියනවා පූර්ණ සහභාගීත්වය. total participation.
සහ මේ පැත්තට අපි කියනවා ආංශික partial participation. මේ පැත්තට අපි කියනවා පූර්ණ සහභාගීත්වය. මේ පැත්තට කියනවා ආංශික සහභාගීත්වය කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ EER diagram කියන જાතිය. EER මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා enhanced entity relationship diagram. Enhance entity relationship diagram. අපිට ඔකට සිංහලෙන් කියන්න පුළුවන් උසස් මට්ටමේ භූතාර්ථ සම්බන්ධතා සටහන් කියලා කියන්න පුළුවන්. එතකොට දැන් මේකෙදි මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? එතකොට ER diagram එකක තව ටිකක් ඉහළ මට්ටමින් ඉදිරිපත් කිරීමක් කරන්න අපිට මේ EER කියන සංකල්පය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මොකක්ද මේ EER සංකල්පය කියලා කියන්නේ? අපි බැලුවොත් සාමාන්‍යයෙන් ER diagram එකක් අඳිද්දී ඒ ER diagram එක වැඩි දුරටත් විස්තර කරන්න ER diagram එක වැඩි දුරටත් විස්තර කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වර්ධනය කරන ලද නැත්නම් මේ උසස් කරන ලද භූතාර්ථ සම්බන්ධතා සටහන. අපි කොහොමද භූතාර්ථ සම්බන්ධතා සටහන උසස් කරන්නේ? ඒකට අපි පාවිච්චි කරනවා උපක්‍රම දෙකක්. ඒ උපක්‍රම වලට අපි කියනවා මේ මොනවාද? සාමාන්‍යකරණය සහ විශේෂකරණය. generalization and specialization කියලා කියනවා. අපි දැන් මේ ER සටහනක් අඳිද්දී අපිට හම්බ වෙන ප්‍රධාන වචන දෙකක් තමයි generalization specialization. සාමාන්‍යකරණය සහ විශේෂකරණය කියන එක. මොකද්ද මේ සාමාන්‍යකරණය කියන්නේ? මොකද්ද විශේෂකරණය කියලා කියන්නේ? මම සාමාන්‍යකරණය සහ විශේෂකරණය මෙහෙම පැහැදිලි කරන්න. අපි ගත්තොත් සාමාන්‍යකරණය කියන්නේ මොකක්ද? මේ සාමාන්‍යකරණය කියන ක්‍රමය හරහා අපිට ER සටහනක තියෙන භූතාර්ථ කීපයක් තනි භූතාර්ථයකට පරිවර්තනය කරන්න පුළුවන්. ER සටහනක තියෙන භූතාර්ථ කීපයක් තනි භූතාර්ථයකට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට තමයි අපි ඒකට සාමාන්‍යකරණය නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකද්ද? generalization කියලා. කොහොමද මේක කරන්නේ? සාමාන්‍යකරණය කියන එක කරන්නේ කොහොමද? හිතන්න අපි ගාව යම්කිසි වගු තුනක් තිබුණා. මේ වගු තුනේ එකක employee ඉන්නවා. එකක සුපර්වයිසර්ලා ඉන්නවා. අනිකේ මැනේජර්ලා ඉන්නවා. දැන් employee කියලා වගුවක්. එතකොට ඒකේ සේවකයන්ගේ විස්තර ගබඩා කරලා තියෙන වගුවක්. එතකොට සුපර්වයිසර්ලාගේ තොරතුරු ගබඩා කරලා තියෙන වගුවක්. ඊළඟට
මැනේජර්ලව ගබඩා කරලා තියෙන වගුවක් එකේ ඉන්නේ කළමනාකරු. දැන් මේ ඔක්කොම පොදුවේ ගත්තොත් ආයතනයක් විදිහට සලකලා ඒකේ ස්ටාෆ් එකනේ. අන්න එහෙම වුණොත් අපිට මේ එම්ප්ලොයි කියන එකයි සුපර්වයිසර් කියන එකයි මැනේජර් කියන එකයි තුනම එකතු කරලා නිර්මාණය කරන්න පුළුවන් ස්ටාෆ් කියලා අලුත් එන්ටිටි එකක්. දැන් මේ ස්ටාෆ් කියන එන්ටිටිය ඇතුලේ එම්ප්ලොයිස්ලාත් ඉන්නවා, සුපර්වයිසර්ලාත් ඉන්නවා, මැනේජර්ලාත් ඉන්නවා කියලා මතක තියාගන්න ඕන. හිටියට අපි ඒව වෙනම වගුවල පෙන්වන්නේ නැහැ. එතකොට මම ස්ටාෆ් කියලා වගුවක් හදලා මේ එම්ප්ලොයිගේ ටයිප් එක විදිහට මෙතන දානවා එයා එම්ප්ලොයි කෙනෙක්ද, සුපර්වයිසර් කෙනෙක්ද, මැනේජර් කෙනෙක්ද. දැන් ඔන්න අපේ ER සටහන සරල කරගන්න පුළුවන් වුණා මේ සාමාන්‍යකරණය කියන ක්‍රමය හරහා. එතකොට අපේ ER සටහන බලන කෙනෙකුට අපැහැදිලි වෙන්නේ නැහැ. එතකොට මේ සාමාන්‍යකරණය පාවිච්චි කරන්න යන්නේ වගේ භූතාර්ථ කීපයක තියෙන සමාන ඒවා ඕන ඒවා බෑ මේකට. ගැළපෙන ඒවා වෙන්න ඕන. ඒවා අපිට තනි භූතාර්ථයක් විදිහට තනි එන්ටිටි එකක් විදිහට නිරූපණය කරන්න පුළුවන් සාමාන්‍යකරණය කියන තාක්ෂණය හරහා. සාමාන්‍යකරණය වගේම තව ගුණාංගයක් තමයි විශේෂීකරණය. දැන් සාමාන්‍යකරණයේදී උනේ විවිධ ඒ කියන්නේ අපි ගත්තොත් භූතාර්ථ කීපයක් හැබැයි මේවා සමාන ලක්ෂණ තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සාමාන්‍යකරණය කළේ. දැන් එම්ප්ලොයි ගත්තොත් එයාට එම්ප්ලොයි නම්බර් එකයි නේම් එකයි ඒ ටික තිබුණා. සුපර්වයිසර්ටත් ඒකනේ එම්ප්ලොයි නම්බර් එකයි නේම් එකයි ඒ ටිකම තියෙනවා. මැනේජර්ටත් ඒ ටිකම තියෙනවා. ඉතින් මේ සමාන ඇට්‍රිබියුට් තිබ්බ හින්දා තමයි අපි ඒ ටික ස්ටාෆ් කියලා එකතු කරගත්තේ. දැන් අපි කරන්න යන්නේ ඒකේ අනිත් පැත්ත. තනිව තියෙන එක කඩලා වෙන් කරගන්න පුළුවන්ද විස්තර කරගන්න පුළුවන්ද කියන එක තමයි අපි ස්පෙෂලයිසේෂන් එකේදී බලන්නේ. අපි ඊළඟට කතා කරන්නේ මොකද්ද? ස්පෙෂලයිසේෂන් විශේෂීකරණය. එතකොට මේ විශේෂීකරණයේදී මේක සාමාන්‍යකරණයේ විරුද්ධ පැත්ත කියලා අපිට කතා කරන්න පුළුවන්. එතකොට මොනවා හරි group of entity එක මොනවා හරි භූතාර්ථයක් ගොඩක් දේවල් වලට පොදුවේ තිබ්බොත් උදාහරණයක් විදිහට අපි ගාව තියෙනවා person කියලා භූතාර්ථයක් තියෙනවා. අපිට pass question එහෙම කරද්දි මේ වගේ ඒවා හම්බ වෙයි. මොඩල් කරද්දි. එතකොට මේ පර්සන්ව දැන් පුද්ගලයා මොකක් හරි දෙයකට සම්බන්ධ පුද්ගලයෝ වෙන පැත්තකින් මේව සම්බන්ධයි. කවුද මේ පුද්ගලයෝ කියලා අපිට විශේෂීකරණය කරන්න පුළුවන්. එතකොට අපි පාවිච්චි කරනවා is a කියලා ස්පෙෂලයිසේෂන් සිම්බල් එක. මේක ඇතුලේ අපි ලියන්න ඕන is a person is a ඕන්නම් පර්සන් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන් මෙතන. ඕන්නම් පර්සන් ටීචර් කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් මෙතනදී අපිට මේ ඊස කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට මෙහෙ තමයි එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරනවා මිනිස්සු පර්සන්ලා. එක එක එක්සෑම් වලට. එතකොට මේ පර්සන්ලා විදියට කවුද ඉන්නේ? ශිෂ්‍යෝ එක්සෑම් එක වලට ඇප්ලයි කරනවා grade 5 O level A level විදිහට. ටීචර්ස්ලා ඔය ගුරු විභාග වලටත් ඇප්ලයි කරනවානේ ඒගොල්ලෝ. ඔන්න ඔය විදිහට පර්සන් කියන එක අපිට ස්පෙෂලයිස් කරන්න පුළුවන්, විශේෂීකරණය කරන්න පුළුවන් තව දුරටත්. එතකොට කලින් එකේ අනිත් පැත්ත වුණා කියන එක ඔයාලට පැහැදිලි ඇති. කලින් එකේදී අපි ගොඩක් හිටපු අයව එකට කරගන්න බැලුවා. මේකෙදී එකට හිටපු අයව වෙන් කරලා විස්තර කරන්න අපි ස්පෙෂලයිසේෂන් පාවිච්චි කරනවා. මේ පැත්ත අඳින්න ඕනේ නැහැ ඔයා. මම ඒ උදාහරණයකට තමයි මේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක ගත්තේ. අපි බලමු ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඕවා අඳින්න පුළුවන් විදි ඕන තරම් අපිට හම්බ වෙනවා.
දැනට විශේෂීකරණය කියන්නේ මෙන්න මේ සංකල්පය කියලා මතක තියාගන්න.